මේ වගේ අපිට දීලා තියෙනවා 31 පද 31ක් තියෙනවා සහ මැද පදයේ දීලා තියෙනවා 19 කියලා. අපිට මොකක්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. ඒතර මේ සූත්‍රයෙන් මේකේ කරදර වැඩි. පොදු අනුපාතය තියෙනවා නේද? පොදු අනුපාතය තියෙනවා. තව A තියෙනවා, N තියෙනවා, ඒ ඔක්කොම කතන්දර. හරි. මේ සූත්‍රය ගත්තාම මම උදාහරණයක් විදියට කල්පනා කරද්දී මම හිතනවා 2 4 6 8 10 කියලා තියෙන ශ්‍රේණියක මෙතන යම්කිසි රටාවක් තියෙනවා. පළවෙනි පදය සහ අවසාන පදය එකතු කරලා දෙකෙන් බෙදපුවම මැද පදය හැදෙනවා. 2යි 10යි එකතු කරපුවම 12යි 12 දෙකෙන් බෙදපුවම 6යි. එහෙනම් මැද පදයට එක්ක ගනුදෙනුවක් තියෙනවා. හරි? එහෙනම් මට ඒ දේ පාවිච්චි කරලා මුල් පදයයි අවසාන පදයයි දෙකෙන් බෙදපුවාම මේ දෙක මෙතනට දාන්න. මෙතන තියෙන එක මෙතනට දාන්න. මුල් පදයයි මැද පදයයි එකතු කරලා දෙකට බෙදපුවාම නේ මුල් පදයයි අවසාන පදයයි එකතු කරලා දෙකට බෙදුවාම මැද පදේ එනවා. මැද පදේ තියෙන තැනට මට දාන්න පුළුවන් කීයයි කියලාද? 19 දාන්න පුළුවන්. n කියන්නේ පද ගන්න. එහෙනම් පද ගන්න 20කින් වැඩි කරපු ගමන් i කියන්නේ මේකත් එහෙමද? එහෙනම් මෙතන තියෙන්නේ පද ගන්න n බෙදීම දෙකක් a දන්න l කියන සූත්‍රේනේ පොතේ තියෙන්නේ. ඒකට පද තියෙනවා 1 2 3 4 5යි. එහෙනම් පද පහක ඓක්‍ය අහනවා අපිට කියනවා මැද පදේ 6යි කියලා. ඒතකොට මට කරන්න පුළුවන් මොකද කරන්න පුළුවන්? මේ දෙක මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ කියන්නේ මේකයි එකතු කරලා දෙකෙන් බෙදනවා. 2යි 10යි එකතු කරපුවාම 12යි 12 දෙකෙන් බෙදපුවාම 6 හැදෙනවා. ඒක නිසා මේ දෙක මම මෙතනින් ලියලා මෙයා වෙනුවට 6 ලියනවා. පද 5යි 1යි 2යි 3යි 4යි 5යි 5න් වැඩි කරනවා 6 අර 5 30යි කියලා උත්තරේ එනවා. එතකොට බලන්න 18යි 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 2යි 20යි 20යි මෙතන 6යි 26යි 4යි 30යි. එහෙනම් ඕක තමයි පාවිච්චි කරන්නේ. තේරෙනවද? ඕක අපි සමහරවිට හදලා ගිහිල්ලා නැහැ. නමුත් විභාගයට ওই ගන්නක් ආපු ගමන් අපිට තියෙන ප්‍රෙෂර් එකත් එක්ක මේක දැකලත් නැහැ. ෆුල් අප්සෙට් ගිහිල්ලා සමහරට හදන්න පුළුවන් ගන්න හදන්න බැරි වෙනවා කියන්නේ ඒකයි. ඒ නිසා ඔයගොල්ලෝ පේපර් එකට ලියන්න ගත්තාම කලබල වෙන්න එපා. ඕලෙවල් කියන්නේ ජීවිතේ නෙමෙයි. නමුත් මේක ගොඩ දාන්නවා. හොඳට දැන් ඉඳලා මේ මාසේ වැඩ කරන්න. වැඩ කරලා ඊට පස්සේ ප්‍රතිඵල එනකොට හරි සැහැල්ලුවෙන් ඉන්න. විභාගයට ගිහිල්ලා ලියද්දි හරි සැහැල්ලුවෙන් ලියන්න. ඕලෙවල් කියන්නේ ජීවිතේ නෙමෙයි කියන එක හිතන්න. වෙන්න පුළුවන් දේ වෙයි. තමුන් මාන්සි වුණා නම් තමුන්ට දුකක් නැහැ. තමුන්ට බය වෙන්න දෙයක් නැහැ. එයි මම සාධාරණයක් කරලා ඇවිල්ලා තියෙන්නේ මෙතන. තමුන් පාඩම් කරන්න නැතුව මේ මාසෙත් පිස්සු නටලා විකාර කරලා එතන ගිහිල්ලා වාඩි වෙනවා නම් තමලා සාර්ථකයි. ඒක නිසා තමලා පුළුවන් තරම් මේ දවස් ටිකේ වැඩ කරන්න. වැඩ කරලා ඉවරලා නේද? ගිහිල්ලා සාධාරණ විදියට ලියන්නනේ අපි යන්නේ. එතකොට තමුන් බය වෙන්න එපා. මට ඒ නමයක් එයිද? ඒවා වැඩක් නැහැ. ඒව ගැන හිතන්නත් එපා. තමුන්ට ලැබෙන්න ඕන දේ ලැබෙයි. හැබැයි තමුන්ට ලැබෙන්න ඕන දේ දැම්ම තියාම තමුන් දැනගන්න ඕනි ගන්න. එතනට ගිහිල්ලා බැරි දේවල් කරන්න හදන්න එපා. තමුන්ට නේද? විභාග ගැන නිකන් අප්සෙට් ගන්න එහෙම දුක් වෙන්න නම් හදන්න එපා. පේපර් එක ගත්තාම දාඩිය දානවා, උණ හැදෙනවා. අදාළ නැහැ. තමුන් වැඩ කරලා ගියා නම් තමුන් බොහොම සෑහලුවෙන් ලියන්න. මේකත් තවත් එක විභාගයක්. මේකෙන් පස්සේ තව A level ලියන්න තියෙනවා. A level වලින් පස්සේ විශ්වවිද්‍යාලයට යන්න තියෙනවා. ඒක නිසා මම ඔයාලට කියපු විදියට හරිද? ඉස්සලා මාන්සි වෙන්න ඊට පස්සේ සෑහලුවෙන් වැඩේ කරා. ප්‍රතිඵල ගැන විභාග ලියන අවස්ථාවේ කිසිම දෙයක් හිතන්න එපා. බය වෙන්න නම් එපා. හරි? ගොඩක් මිනිස්සු හොඳ ප්‍රතිඵල වලට ලියද්දි ප්‍රෙෂර් එක පොඩ්ඩක් ප්‍රෙෂර් එකට වැටෙනවා. ඉතින් ඒක කරා ගන්න. නේ? එහෙනම් මේකත් ඒක තමයි කරන්නේ. එහෙනම් මේක තියෙනවා නම් 12 වෙනි ගන්න. හරි? 12 වෙනි ගන්නේ තියෙනවා පද 31ක් තියෙනවා. එහෙනම් n බෙදීම දෙකක් a දන l කියන සූත්‍රයට දාන්න. එතකොට මෙතන n මෙතන a දන l බෙදීම දෙක. මේ a දන l වෙනුවට තමයි අපි දාන්නේ මැද පදේ. මැද පදේ අපිට දීලා තියුණා 19. පද ගන්න 31යි. එහෙනම් 19 31කින් වැඩි කරා. එමනේ වැඩි කරලා බලන්න පද ටිකේ i කියන්නේ. නේ 19ක් එක 19 9 දානවා එකක් ඉතුරුයි 19 ඒවා 3ක් 20 ඒවා 3 නම් 60යි 60න් 3ක් අඩු කරපුවම 57යි
57යි 58යි. හරිද කියන්නේ? හරි. right. කියන්නේ වැරදි. අපතේ මොකද්ද? ආවා හිටියේ නෑනේ. right. 19 කියලා දැන් මේ පුතා මම 2 4 6 8 10 කියලා අපි අද පහක් ගත්තොත් පුතා මේක පළවෙනි පදේ මේක දෙවෙනි එක මේක තුන්වෙනි එක මේක හතර මේක පහ පද පහක් තියෙනවා. පහේ මෙයාවයි එකතු කරලා 2යි 10යි එකතු කරලා දෙකෙන් බෙදපුවාම 2යි 10යි 12යි 12 දෙකෙන් බෙදපුවාම 6 හැදෙනවා. ඒ නිසා තමයි පළවෙනි පදේ අවසාන පදේ එකතු කරලා දෙකෙන් බෙදේ. මෙතන මේ දෙකෙන් බෙදුවා නෙමෙයි මෙතන තියෙන දෙක මෙතෙන්ට මම දැම්මන්නේ. නිකන් මේක සකස් කරන්නේ. දැනගන්න. මේක ඕනම එකකට ගැලපෙනවා පුතා. දැන් උදාහරණයක් විදිහට 3යි 5යි 7යි 9යි 11යි 11යි 3යි එකතු කරමු. 11යි 3යි එකතු කරපුවාම 14යි. 14 දෙකෙන් බෙදපුවාම මැද පදේ එනවා. දෙක මොනවා වුණත් අපිට ඒක එහෙම රටාවක් තියෙනවා. හරිද? රයිට්. එහෙනම් 12 වෙනි ගන්නට පුතා මම වැඩි කරා හරිනේ. right එහෙනම් ඔක තමයි 12 වෙනි ගන්නට එන්නේ. මේ සූත්‍රය අපිට අදාළ නැහැ. හරි. බලමු අපි ඉක්මනට ගණන් ටික හදලා බලමු. බලන්න මම පළවෙනි ගන්න හදන්නම්. පළවෙනි ගන්නේ තියෙනවා කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් තිබියදී එක්තරා සමාගමක කොටස් මිලදීගත් කසුන් කොටසක මිල රුපියල් 50ක් දක්වා මිල ඉහළ ගිය අවස්ථාවක කොටස් සියල්ල විකුණා දමන ලද. එමගින් ඔහු ලැබූ ප්‍රාග්ධන ලාභ ප්‍රතිශතය පුතේ ගන්නේ ගත් මිලට ලාභයි කීයක්ද වැඩි කිරීම 100. ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. ඕනම වෙලාවක ලාභය බලන්නේ ඉන්වෙස්ට් කරපු එකට. කීයක් අපි ආයෝජනය කරාද? එතකොට අපි ආයෝජනය කරුවා රුපියල් 40 කොටසක් ගන්න රුපියල් 40ක්. එහෙනම් ගත්තේ කොටසක් 40ට වික්ක රුපියල් 50ට 50න් 40ක් අඩු කරපුවාම ලාභයි රුපියල් 10ක්. එහෙනම් රුපියල් 40කට රුපියල් 10ක් ලාභයි. එහෙනම් ප්‍රතිශතය බලන්නේ 100ට. මොකද ඉස්සෙල්ලීමක් තියෙන්නේ. හරිද? හැම වෙලාවකම ලාභය අපි බලන්නේ ගත් මිලට සාපේක්ෂව. වික්ක මිලට සාපේක්ෂව කිසිම වෙලාවක කරන්නේ නැහැ. ගත්තේ කීයටද? ගත්ත මේ ගන්නට කීයක් ලාභයි? නේ? රුපියලකට වෙරළු ගෙඩි 5ක් අපි අරගන්නවා. රුපියලකට වෙරළු ගෙඩි 5ක් අපි අරගන්නවා. රුපියලකට වෙරළු ගෙඩි 4 ගාන වික්කනවා. රුපියලකට 5ක් ගත්තාම 4ක් විකුණනවා. විකුණන්නේ 4ක්. එතකොට අපිට කීයක් ලාභයි? කොහොමද අපි බලන්නේ ලාභ ප්‍රතිශතය? රුපියලකට 5ක් ගන්නවා, රුපියලකට 4ක් විකුණනවා. කීයක් ලාභයි? ලාභයිද පාඩුද? ඒක දැනගන්න. ලාභයි. කොච්චරක් ලාභයිද? ප්‍රතිශතය බැලුවා නෑ. රුපියලකට පුතා 5ක් ගන්න. එතකොට රුපියලකට 5ක් අරගෙන රුපියලකට 4 ගානේ විකුණනවා. රුපියලකට 5ක් ගන්නවා. ඔව් 720 ගානේ ගන්නේ 725 ගානේ විකුණනවා. තේරෙනවද? 720 ගානේ ගන්නේ 725 ගානේ වික්කාම 720කට 7 5ක් ලාභයි. ප්‍රතිශතය බලන්නේ 100ට. එහෙනම් බිඳුවට බිඳුව කැපෙනවා මේකට මේක කැපෙනවා 5යි 5 5 25යි. හරිද? එතකොට රුපියලකට 5ක් අරගෙන රුපියලකට 4ක් විකුණද්දී මට මොකද්ද වෙන්නේ එතන? 4ක් විකුණනකොට මට එකක් ලාභයි.
එහෙනම් 4කට එකක් ලාභයි. එහෙනම් 100කට කීයද? එක්ක එහෙම බලන්න ඕනේ. නේද? 4කට එකක්. දැන් මං ගෙඩි 4ක් මං රුපියලකට 5ක් අරගන්නවා වෙරළු ගෙඩි. අරගෙන රුපියලට 4 ගන්න විකුණනවා. නේද? විකුණන අවස්ථාවේ මට පුළුවන් ගෙඩි 4ක් වික්කොතින් එක ගෙඩියක් කටේ දාගන්න. ලාභේ කටේ දාගන්න. 4කට එකක් ලාභයි. ඒක තමයි එතන මේ කිව්වේ. 4කට එකක් ලාභයි. 5කට එකක් ලාභයි නෙමෙයි මෙතන කියන්නේ. 4ක් විකුණද්දී එකක් ලාභයි. එහෙනම් ප්‍රතිශතය බලනවා 100ට ඒත් එන්නේ 125. එක්ක මේ විදිහට හදනවා එක ගෙඩියක් ගත්තේ කීයටද? එක ගෙඩියක් වික්කේ කීයටද? ගත්තේ 20ට වික්කා 25ට රුපියල් මේ 720කට 7.5ක් ලාභයි. එහෙනම් 100ට කීයද? ගෙඩි 4කට ගෙඩියක් ලාභයි. ගෙඩි 4කට ගෙඩියක් ලාභයි. නැත්නම් ගෙඩි 5කට ගෙඩියක් ලාභ නෑ මෙතන. ගෙඩි 4ක් විකුණනකොට එක ගෙඩියක් ලාභයි. ලාභය තමයි මම කියවර කටේ දාගමු කියලා. කමු කියලා. නේ ඉතින් ඒව හොඳට තමු කල්පනා කරලා තියෙනවා. ඒ ගණන් හදන්න ඕනේ කියන්නේ ඒක නිසා. හරි ප්‍රශිෂ්‍යත්වයට පොඩි පන්තිවල ඔය කියලා දෙන හොඳට කියලා දෙනවා ඒ ගුරුවරු ලස්සනට කතා කිය. නේ රයිට්. එහෙනම් මෙතන 40කට 10ක් ලාභයි. එහෙනම් 100කට බලන්න 100න් වැඩි කරනවා කීයද? 125. එහෙනම් ප්‍රාග්ධන ලාභය 40කට අරගෙන 50කට වික්කහම එක රුපියල් 40කට රුපියල් 10ක් ලාභයි. එහෙනම් 100ට බලපුවම 125ක ලාභයක් තියෙනවා ප්‍රාග්ධන ලාභය. පැහැදිලිනේ? රයිට්. ඊළඟ බලන්නකෝ 2x ධන 3 බෙදීම 7 අඩු කිරීම x ධන 3 බෙදීම 7. හරි? මේකේ ඔයගොල්ලෝ මෙතන ඍණ තියෙන අවස්ථාවේ කරුණා කරලා කුඩා පුතුමාකාරය 7යි කියලා එනවා වරහණක් දාගන්න. මොකද ඍණෙන් මේ වරහණ ඇතුළ වැඩි වෙන්න ඕනේ. එහෙනම් මෙතන එනවා 7යි 7ට 7 1යි එකෙන් වැඩි වෙන්න ඕනේ 2x ධන 3. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ ධන එකෙන් වැඩි වුණා කියලා වෙනසක් නෑ. හැබැයි අඩු කිරීම 7ට 7 1යි ඍණ එකෙන් වැඩි වෙන්න ඕනේ x ධන 3. ඒකින්ද අපල මෙතන ඍණ තියෙන අවස්ථාව ගන්න හොඳට මතක තියාගන්න. මෙතන එනවා 2x ධන 3යි ඍණ x කියලා එනවා ඍණයි ධන ඍණ 3යි කියලා. 2x වලින් x ගියාම x කියලා එනවා ඍණ 3ට ධන 3 කැපිලා යනවා. එවනේ ඍණ 3ට ධන 3 කැපිලා යනවා. එන යටින් එනවා. හරිද කියන්නේ? සුළු වෙනවද? එහෙම නැද්ද? එහෙමද ගන්න තියෙන්නේ? එහෙම නෙමෙයි හැබැයි ගන්න නම් තියෙන්නේ. හරිද? ගන්න තියෙන්නේ මෙහෙම එකක් නෙමෙයි. 2x ධන 3 බෙදීම 7 ඍණ x ධන 1 තියෙන්නේ. මම ගන්නේ මෙතනට 3 දාලා තියෙන්නේ. කවන්නේ මම එකක් හදන්න. හරි. එහෙනම් ගන්න ලියද්දී උමනාම ලියන්න මම පොඩ්ඩක් නොසලකින් ලියුවා ඒකින්ද මෙතනට 3 දාන්න. හරි. කුඩා පුතුමා කාර්ය 7යි 7ට 7 1යි එකෙන් වැඩි වෙන්න ඕනේ 2x ධන 3. ඍණ 7ට 7 1යි ඍණ එකෙන් වැඩි වෙන්න ඕනේ x ධන 1. එතකොට මෙතන එනවා 2x මෙතන එනවා ධන 3යි ධනයි ඍණයි ඍණ x වරක් 1 1x ඍණයි ධනයි ඍණ 1 වරක් 1 1. යටින් එනවා 7. 2x වලින් x ගියාම x කියලා එනවා. ධන 3ෙන් ධන එකක් මේ එකක් අඩු කරපුවාම 3ෙන් එකක් ගියාම ධන 2යි. ඔක තමයි ඔයගොල්ලන්ගේ ඔය පේපර් එකේ තියෙන උත්තරේට එන්නේ මෙතන මම මෙතන 3 දාපු නිසා තමයි උත්තරේ ඔයගොල්ලන්ගේ එකත් එක්ක වෙනස් වෙලා තියෙනවා නම් තියෙන්නේ. හරි? right. ඊළඟ බලන්න තුන්වෙනි ගන්න තියෙනවා රූපය ඇති තොරතුරු අනුව x වල අගය සොයන්න කියලා තියෙනවා. බලන්න. මෙහෙම තියෙනවා ගන්න. හරි. මේ කෝණේ අංශක 65යි කියලා දීලා තියෙනවා. සහ මේකේ x කියලා දීලා තියෙනවා. මේ කෝණේ අංශක 48යි අනිත් එක අංශක 62යි කියලා. මේක අංශක 48යි මේක අංශක 62යි කියලා තියෙනවා. ඒත් ඔයගොල්ලන්ට දන්නවා මේ කෝණේ අපෙන් අහලා තියෙන්නේ. එහෙනම් මේ කෝණ තුනේ අයික්‍ය අපි දන්නවා නම් 180ක් වෙනවා. එහෙනම් 180ට සම්බන්ධයක් කියන්න පුළුවන්. නමුත් මෙයා දන්නෙත් නැහැ මෙයා දන්නෙත් නැති හින්දා ඒක හොයන්න බෑ. නමුත් මේ ත්‍රිකෝණේ ලොකු ත්‍රිකෝණේ සලකපුවාම මේ කෝණ තුනේ එකතු අංශක 180යි.
එහෙනම් මෙයා අපිට ඕනනම් a කියලා දාගෙන ලියන්න පුළුවන්. a එකතු කිරීම 48 එකතු කිරීම 62 සමාන 180යි නේද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණයි කිය. එහෙනම් a සමානයි 180යි 62යි 48යි එකතු වුණාම c යි 110යි. ධන 110 පැත්තට ගියාම ඍණ 110යි. a සමානයි 180 110 ගියාම 70. එහෙනම් මේ කොනේ 70. මෙයා 70 නම් මේ කොන තුන එකතු 180යි. එහෙනම් 180 මේ දෙක අඩු කරපුවාම මේ කොනේ එමනේ. හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් x එකතු කිරීම 65 එකතු කිරීම 70 සමානයි 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කොණ ලයික්‍ය x සමානයි 180යි 70 65 එකතු කරපුවාම 130යි 135. ධන 135 පැත්තට ගියාම ඍණ 135යි x සමානයි 180 130ක් ගියාම 50යි 50න් 5ක් ගියාම 45යි. එහෙනම් x සමානයි 45යි කියන්නේ. හරිනේ? අදලා තියෙන්නේ ඊළඟ බලන්න ඊළඟ එකේ දීලා තිනවා හතර පාදයට 64 ලව් ගන්න කියලා ලියා දක්වන්න. හතර පාදයට 64 ලව් ගන්න කියලා අපි ලියද්දී අපි දන්නවා 64 සමානයි 4 4ක් අතර 16 16ක් අතර 64. එහෙනම් 4 3 බලන්න. එතකොට මේකට ලඝු දාද්දී ඔයගොල්ලෝ දන්නවා මෙයා පාදේ මෙයා දර්ශකය. මේ දර්ශකය තමයි ලඝු ගණක විදිහට හම්බෙන්නේ. ලඝු 4 පාදයට 64 ලඝු ගණකය 3යි. එහෙනම් ලඝු 4 පාදයට 64 කියන්නේ 3. බොහොම ලේසියෙන් එනවා. ඔය අපි හදලා තියෙන නැති වෙන්නේ නේ. රයිට්. ඊළඟ බලන්න සාධක හොයන්න තියෙන්නේ සාධක හොයන්න තියෙන ගන්න තියෙනවා x වර්ගය ඍණ x ඍණ 2 මෙයාගෙන් මෙහා වැඩි කරපුවම ඍණයි ධනයි ඍණ දෙවරක් x වර්ගය 2යි x වර්ගය 2 1යි පාවිච්චි කරලා ඍණ 1 හදන්න තියෙනවා. මෙයා ඍණ මෙයා ධන ඍණ 1 හැදෙනවා. එහෙනම් මේ දෙන්න ಗುಣ වෙලා ධනයි ඍණ 2යි x වර්ගයත් හැදෙනවා. ಗುಣ වෙලා හැදෙනවා. එහෙනම් ඒක තමයි සාධකයේ මෙතෙන්ට දාන්නේ. එහෙනම් x වර්ගය ඍණ 2යි x ධන x ඍණ 2. මේ දෙන්නට සාධකයේ විදියට x එළියට ඇදලා ගන්නවා. x ඉතුරු වෙනවා ඍණ x එළියට ගත්තාම 2යි. x ඍණ 2යි. පිටිපස්ස පදේ මෙතන ඍණයි ධන දෙක දෙකෙන් බෙදපුවම 1යි. අපස්සට වැඩි කරලා බලන්න මේ පද ටික එනවා. ඒ අනුව එකක් ලියනවා x ඍණ 2 අනිත් එක ලියනවා x ධන 1. එමනේ එළියට යන්න නැතුව ඉන්න සුදු පුතේ. හරි. රයිට්. ඊළඟ බලන්න හරි ඔයගලන්ට කොහෙද තැනක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් කියන්න. කණ්ඩායම තලයක් තියලා තියෙනවා මේ විදිහට. මෙහෙම රේඛාවක් තියෙනවා. හරිද? මෙහෙම රේඛාවක් දැක්ක ගමන් ඕගොල්ලෝ දන්නවා මෙයා x අක්ෂයේ ධන දිශාවත් එක්ක සුළු කෝණයක් හැදෙන්නේ. ඒක නිසා මේකේ අනුක්‍රමණය ධන. මේක අනුක්‍රමණය ධන. හරි? එතකොට මෙතන කණ්ඩායමේ දීලා තියෙනවා 0,0 කියලා මූල ලක්ෂ්‍ය සහ මෙතන කණ්ඩාංකයක් දීලා තියෙනවා b කියලා ලක්ෂයක්. එයාගේ කණ්ඩාංකය දීලා තියෙනවා මොනවාද? a වල බිඳුව. බිඳුව කියන ඔයගොල්ලෝ දන්න උඩට යන්නෙත් නැහැ පල්ලයට යන්නෙත් නැහැ. y කණ්ඩාංකය බිඳුව. ඒක හරි. xy. හරි? මෙතන දීලා තියෙනවා a කියලා ලක්ෂයක්. එයාගේ කණ්ඩාංකය දීලා තියෙනවා x බිඳුවේ y ඍණ 6 කියලා. නේ? රා ඔබ දීලා තියෙනවා. එතකොට අපිට කියනවා අනුක්‍රමණය 3 නම් ඒහියගේ අනුක්‍රමණය 3යි. අනුක්‍රමණය 3යි කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මෙතන මේ වගේ ත්‍රිකෝණයක් ගත්තාම මේ දුරෙන් බෙදපුවම 3ක් හැදෙනවා. මේ දුරෙන් බෙදපුවම 3ක් හැදෙන්න නම් මේ උස කොච්චරක්ද වෙන්න ඕනි මේ දුර කොච්චරක්ද වෙන්න ඕනි කියලා අපි දැනගන්න. නේ මේක වගේ මේක 3 ගුණයක් වෙන්න. එහෙනම් ඔයගොල්ලන්ට දන්නවා මෙතන ඉඳලා මෙතෙන්ට ඍණ 6යි නම් මේ උස 6ක් වෙලා තියෙනවා. නේ ඒ උස 6ක් වෙලා. හරි? එතකොට මේ දුර කීයක්ද වෙලා තියෙන්නේ? 3ක් හැදෙන්න නම් මේ දුර 2ක් වෙලා තියෙනවා. බබලේ. නේ එහෙනම් මේ දුර 2ක් වෙලා තියෙන්නේ. එහෙනම් 2ක් වෙලා තියෙනවා නම් මෙතන කණ්ඩාංකය තියෙනවා බිඳුවේ ඍණ 6. එහෙනම් මේ දුර 2ක් වෙන්න ඕනි. 2ේදී
මෙතන තියෙන්නේ බිඳුව. බිඳුව තියෙනවනේ. එහෙනම් A වලට එන්නේ දෙක. ඔන්න අනුක්‍රමණය බලපුවමත් තියෙනවා y වෙනස x වෙනසින් බෙදන්න. මෙයා y, මෙයා y එක, මෙයා x එක කියලා ගත්තොත් මෙයා x2 y2 කියලා අරගන්න. අරගෙන බෙදලා බලන්න. මේ අපිට අදාළ රේඛාවේ අනුක්‍රමණය ලැබෙයි. එවනේ. එහෙනම් මෙතන 6යි මෙතන 2යි එනවා. එතකොට තමයි 6 2 බෙදුනම 3 කියලා එක ලැබෙන්නේ. එතකොට A වලට එන්නේ කීයද එන්නේ? 2 එන්නේ. මෙතන y1 y2කින් බෙදුවා නම් x1 x2කින් බෙදන්න. y1 වෙනුවට කියනවා ඍණ 6 එක බෙදන්න නේ ඍණ 1කින් අඩු කරන්න y2 වෙනුවට බිඳුව. now බෙදන්න x1 බිඳුව ඒකෙන් අඩු කරන්න මෙතන තියෙන 2. ඍණ 6න් බිඳුවක් අඩු කරපුවාම ඍණ 6යි බිඳුවෙන් ඍණ 2ක් ගියාම ඍණ 2යි ඍණට ඍණ කැපෙනවා දෙකක් දැක්කනේ අනුක්‍රමණය තුනේ. ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන අනුක්‍රමණය අපි කොහොමද y වෙනස x වෙනසින් බෙදන්නේ? alright. ඒක ඉවරයි. එහෙනම් එතන ඒ වලගේ අපිට කිය තියෙන්නේ 2යි කියලා තමයි ලැබෙන්නේ. තේරුණානේ කරපු එකේ? මම ඔයගලන්ට අර ඒ උත්තරේ නිවැරදි කියලා පෙන්වන්න තමයි මම එතන සුළු කිරීම කරලා පෙන්නන්නේ ආ. ඊළඟ බලන්න දීලා තියෙනවා වෘත්තයක්. මේ වෘත්තය මේක ජාය. එහෙනම් මට දන්නවා ජාය ඉඳලා නේද? මේ ජායට කේන්ද්‍රය ඉඳලා ලම්බකයක් බාපු ගමන් ජාය සමච්ඡේදනය වෙනවා. ඔයගලන්ට මෙතන ලම්බකයි කියලා පෙන්නලා තියෙනවා. නේද? මෙතන ලම්බකයි කියලා පෙන්නපු ගමන් ඔයගොල්ලෝ දන්නවා ජාය සමච්ඡේදනය වෙලා තියෙනවා. හරිද? සහ මෙතන ඉඳලා මේක D කියලා දීලා මේක මේ D ලක්ෂණාවම ඇඳලා මෙතන මේකට මේක සමාන්තර වෙනවා. ඇයි මෙතනත් අංශක 90යි කියලා දීලා තියෙනවා ඔයගොල්ලෝ ගන්න. මෙතන 90යි මෙතන 90යි නම් ඒ එක දෙක මිත්‍ර කෝණ තියෙනවා. නැත්නම් අනුරූප කෝණ තියෙනවා. මේ පැත්තට නම් F අකුර පෙරලිලා තියෙනවා. සහ මේ පැත්තට නම් U අකුර තියෙනවා. මිත්‍ර කෝණ ලයික්‍යංශක 180ක් කියලා තියෙන නිසා මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට මේ ත්‍රිකෝණයේ මැද ඉඳලා මේකට සමාන්තරව මෙහෙම රේඛාවක් ඇදපුවම මේකත් සමච්ඡේදනය වෙනවා. ඒක අපි දන්නවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට නේද? තවත් පාදයකට සමාන්තර වඳින රේඛාව ඉදිරි පාදයේ සමච්ඡේදනය කරනවා කියලා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය අපි ඉගෙනගෙන තියෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයක මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව ඉදිරි පාදයට සමාන්තරයි ඉදිරි පාදයෙන් භාගයයි. එහෙනම් මේක ඇවිල්ලා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. ඒ අනුව මෙතන දීලා තියෙනවා AD දිග 10යි කියලා. එහෙනම් මේ දිගත් කීයක් වෙනවද? 10ක් වෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව. සහ මෙතන දීලා තියෙනවා 16යි. එහෙනම් මේක ඍජු කෝණ ත්‍රිකෝණයක් පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. පයිතගොරස් සම්බන්ධය අපිට දාපුවාම මේ AB දිග එනවා. අපෙන් අහලා තියෙන AB දිග. එමනේ? එහෙනම් AB ජාය දිග. AD දීලා තියෙනවා මෙතන D කියලා දීලා 10යි කියලා තුනක්. එහෙනම් ඔක්කොම ටික මෙතනට A ඉඳන් C වෙනකම්ම තියෙන දුර 20ක් එනවා. හරිනේ? පේනවනේ? right. එහෙනම් මේකට පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. AB වර්ගය නේ ධන 16 වර්ගය සමානයි කර්ණීය වර්ගයට. බද්ධ පාදවල වර්ගවල එකතුව කර්ණීය වර්ගයට සමානයි. කර්ණය ඇවිල්ලා 20යි 20 වර්ගයට සමාන වෙනවා පයිතගොරස් සම්බන්ධයට අනුව. AB වර්ගය 16 වර්ගය දන්නවා 16 256යි. 256යි 20 20ෙන් වැඩි කරපුවාම 400යි. එහෙනම් AB වර්ගය සමානයි 400යි 256යි පැතරදී ඍණ 256යි AB වර්ගය සමානයි 400න් 256 ගියාම 4යි මෙතන ගියාම 4යි 144. එහෙනම් AB වර්ගය AB සමානයි 144 අපි වර්ගමූලය ගන්න. 144 වර්ගමූලය අපි දන්නවා 12යි. එහෙනම් AB සමානයි 12යි කියලා. හරිනේ? උදව් කරා. මොනවාරි වැරද්දක් තියෙනවා නම් ටක් ගන්න කියන්න. right. අපි හදන්නේ ඊට පස්සේ 8 වෙනි ගන්න පුතානේ. right. ඔයගොල්ලන්ගේ ඊළඟ මේකේ. right. ඒකේ කියනවා එක්තරා වැඩක් නිම කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 4ක් ගත වේ. එම වැඩි දින 3කින් නිම කිරීමට මිනිසුන් කීයක් යෙදිය යුතුද? අපි මේක නම් ඕන තරම් හදලා තියෙනවා. නේ? මිනිස්සු ගන්නයි දින ගන්නයි වැඩි කරපුවාම අපිට ලැබෙනවා වැඩි තරම.
මිනිස්සු 6යි දින 4යි. එහෙනම් මිනිස්සු 6යි දින 4යි වැඩි කරපුවාම වැඩේ තර වෙනවා. වැඩේ තරම් කියන්නේ එක මිනිස්සෙකුට ගත වෙන කාලය. එක මිනිස්සෙකුට ගත වෙනවා 4ක් 4 24යි මිනිස් දින 24යි. මිනිස් දින 24ක වැඩක් කරන්න කොච්චරද? දින 3කින් කරන්න. එහෙනම් දින 3ෙන් බෙදපුවාම යෙදිය යුතු මිනිස්සු ගන්න එනවා. මිනිස්සු ගන්නෙන් බෙදුවොතින් නේද? ගත වෙන කාලය දින වලින් එනවා. එහෙනම් මේක බෙදන්න තියෙන්නේ 3යි මිනිස්සුන්ගේ. එහෙනම් මිනිස්සුන්ට මිනිස්සු කැපිලා දැක්කම දින ඉතුරු වුණා. 3ක් 1යි 3ක් 2යි දෙවරක් 4 8යි. එහෙනම් දින 8යි. උත්තරේ එනවට කරන්න දෙයක් නැහැ. නේ? බොහොම ලේසියෙන් තියෙන්නේ. ලේසි ගණන් ටිකක් තියෙන්නේ. right. ඊළඟ බලන්න 9 වෙනි ගන්න රූපය දැක්කෙන ඕ කේන්ද්‍ර වෘත්තයේ AE විස්කම්භය. හරිද? AE කියන්නේ විස්කම්භය. හොඳට බලන්න. මේව රූපේ දීලා තියෙනවා. හරිද? මේක කොහොම එකක් ඇඳලා තියෙනවා. කේන්ද්‍රය මෙහෙම මෙතන එකක් කොහොම ඇඳලා තියෙනවා. හරි. මෙතන සමපාද ත්‍රිකෝණයක් තියෙනවා. එවනේ ඒක දීලා තියෙනවා OCD කියලා. OCD කියලා. මෙතන දීලා තියෙනවා OCAB කියලා. OCBD කියලා සමචතුරස්‍රයක්. සමපාද ත්‍රිකෝණය තියෙනවා. එහෙනම් මේකේ තියෙනවා x වලගේ x තියෙන්නේ මෙතන. x තියෙන කොට මෙලියට. මෙහෙම රේඛාව තියෙන මේ වෘත්තය වක්‍රය හොම යනවා. මෙතන තියෙනවා x කියන කෝණය. මොකක්ද අපිට කරා ගන්න පුළුවන් කියලා අපි හොඳට බලමු. මොකද කරන්න පුළුවන්? x වලගේ මේක සමපාද ත්‍රිකෝණයක් නිසා මේ කෝණය 60යි මේ කෝණය 60යි මේ කෝණය 60යි. මට දන්න දේ මේක 90යි මේක 90යි මේක 90යි මේක 90යි මේ 90යි මේවා 90යි. මොකද කරන්නේ? මේක හොඳටම බලපුවම ඔයගලන්ට පේනවා මෙයා අරය මෙයාත් අරය. එහෙනම් මේ දෙක සමානයි. මේ දෙක සමාන වෙන නිසා මොකද වෙන්නේ? මෙයා x ටන් මෙයාත් x වෙනවා. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණේ පාදය දික් කරපුවම හැදෙන බාහිර කෝණය තමයි මෙයා. මම මේ දාලා තියෙන්නේ ගෙඩි දාලා තියෙන්නේ. මේ ත්‍රිකෝණයේ පාදය දික් කරපුවම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමාන වෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුට සමාන වෙනවා. මෙයා x තියෙනවා. එහෙනම් මේ කෝණය දන්නවා 40 90යි 60යි 150යි. එහෙනම් x බලන්න මේ 152 බෙදුවා මෙයා 75යි මෙයා 75යි කියලා. නේ? එහෙනම් බොහොම ලේසි සුළු කිරීමක් තියෙනවා. එහෙනම් මෙතනට x මේ දෙක සමාන වෙන්න හේතුව ඔයගලන්ට පේනවානේ. එකම වෘත්තයේ අරයන් දෙක සමාන. සම ද්විපාද ත්‍රිකෝණය. එහෙනම් කෝණ දෙක සමානයි. එහෙනම් x ධන x සමානයි මෙතන 90යි 60යි එකතු කරලා එන කෝණයට එනවා. මොනවද කියන්නේ? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ. හරි? එහෙනම් x x එකතු කරාම 2x 90 මෙතන 150යි 150 අපි දෙකෙන් බෙදනවා 150 දෙකෙන් බෙදපුවම x සමානයි 75යි කියලා ලැබෙනවා. පැහැදිලි? right 10 වෙනි ගන්න බලන්න. A B AD either AD either ADE ගන්න පුළුවන්. මේව ගන්න පුළුවන්. මොකද වෙන්නේ කියන්නේ? මේක 90යි. ඊට පස්සේ හදන්න බැරුවනේ මෙයා. අරගෙන එතකොට මේ කෝණ දන්නවද පුතේ? මේ කෝණ එම පොඩ්ඩක් ලියන්න බැරුව නෙමෙයි ලියන්න පුළුවන් සම්බන්ධ ලියන්න පුළුවන් මේක මේ මාර්ගන ඊට පස්සේ මේකටයි x දාගෙන මේක 90 දාගෙන ඒ කතන්දරයක් කියලා මේවට එන්න පුළුවන්. ඒක පොඩ්ඩක් කරදරයි. මම ඔයගලන්ට කියන්නේ ගණන් මේ එකම ක්‍රමයක් තියනවා කියලා. නෑ. තියෙනවා. නමුත් ඒක මට හිතෙන්නේ කරදරයි. තේරුණානේ? අරක ලේසියෙන් දකින්න පුළුවන්.
සහ ඉක්මනට හදන්නත් පුළුවන්. ඉතින් දැන් ඒක මේ පොඩ්ඩක් පුළුයි තියාගන්න. right. බලන්න. ඊළඟ බලන්න විසඳන්න තියෙන්නේ 2x වර්ගය ඍණ x සමානයි බිඳුව කියන එකේ සාධකයක් විදිහට x එළියට ගත්තාම මෙතන එනවා 2ක් x එළියට ගත්තාම x ඉතුරු x එළියට ගත්තා 1යි. හරිද කියන්නකෝ? එහෙනම් එකක් ලියනවා අපි මොනවාද? x සමානයි බිඳුව හෝ අනිත් එක ලියනවා 2x ඍණ 1 සමානයි බිඳුවයි. එවනේ? එහෙනම් x සමානයි බිඳුව හෝ මේක ඒ පැත්තට ගියාම 2x ඍණ 1 පැත්තට ගියාම ධන එකක් වෙනවා. x සමානයි බිඳුව හෝ නේද? එහෙනම් x බලන්න මේ දෙන්න අතර වැඩි කිරීම තියෙන්නේ 2කින් බෙදනවා. එහෙනම් උත්තරේ එනවා x සමානයි භාගයයි x සමානයි බිඳුවයි කියලා උත්තර. ඊළඟ තියෙන්නේ තුනේ පන්ති ගන්න. 8 12 එකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙනවා. මේක දෙකෙන් බෙදන්න පුළුවන් 4යි, දෙකෙන් බෙදන්න පුළුවන් 6යි, දෙකෙන් බෙදන්න පුළුවන් 2යි, දෙකෙන් බෙදන්න පුළුවන් 3යි, දෙකෙන් බෙදන්න පුළුවන් 1යි, ආය තුනෙන් බෙදන්න පුළුවන් 1යි. 3 අරක් 2 6 6 2 12 12 අරක් 2 24යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය 24යි. නේ ඔය ටික පුන පුනා වැඩි කරන්න. 3 අරක් 2 6යි, 6 අරක් 2 12යි, 12 අරක් 2 24යි. ඊට පස්සේ ඔයගලන්ට 12 වෙනි ගන්නකොට මම හැදුවා. මතකයිනේ? ආය හදන්න ඕනේද? මහා පොදු සාධකය සහ කුඩා පොදු ගුණාකාරය. මහා පොදු සාධකය හොයද්දී හරිද දැන් මේ 8 දෙකෙන් බෙදපුවාම 4යි, දෙකෙන් බෙදපුවාම 2යි, දෙකෙන් බෙදපුවාම 1යි. එතකොට 8 අපිට ලියන්න පුළුවනි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. හරි? 12 අපි බෙදුවොතින් දෙකෙන් 12 දෙකෙන් බෙදපුවාම 6යි, 6 දෙකෙන් බෙදපුවාම 3යි, 3 3ෙන් බෙදපුවාම 1යි. එහෙනම් 12 ලියන්න පුළුවන් 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. ඒතර මහ පොදු සාධකය කියන්නේ දෙන්නටම තියෙන ලොකුම සාධකය. කුඩා පොදු ගුණාකාරය කියන්නේ දෙන්නම බෙද කුඩාම සංඛ්‍යාව. මොනවා කුඩා සංඛ්‍යාවක් තියෙන එක දෙන්නම බෙදෙන්න ඕනේ ඒක. ඒතර මහ පොදු සාධකය කියන්නේ මේ දෙන්නටම 2 කියන එක ගන්න පුළුවන්. මේ දෙකක් ගන්න පුළුවන්. මෙයාට දෙකක් දෙන්න පුළුවන්. මෙයාට ගන්න බෑ. මෙයාට තුනක් දෙන්න පුළුවන්. මෙයාට තුනක් ගන්න බෑ. ඒකින්ද ඒක ගන්නෙ නෑ. එහෙනම් මේ උඩ ලයින් එකේ මේ 2යි 2යි ගන්න. එහෙනම් 2යි 2යි 4යි. එහෙනම් ඒක තමයි මහ පොදු සාධකය. මහ පොදු සාධකය 4යි. 4ෙන් තමයි මේ දෙන්නව බෙදෙන ලොකුම සංඛ්‍යාව. 4ෙන් මේ දෙන්නම බෙදෙනවා. 4ෙන් 8 බෙදෙනවා 2යි. 12 බෙදෙනවා 4ෙන් 3යි. වෙන සංඛ්‍යාවක් නැහැ ඊට වැඩිය ලොකු සංඛ්‍යාවක්. ඒකින්ද ඒකට කියන්නේ මහ පොදු සාධකය. දෙන්නම බෙදෙන ලොකුම සාධකය. කුඩා පොදු ගුණාකාරය. කුඩා පොදු ගුණාකාරය කියන්නේ මේ දෙන්නටම තියෙන මේ දෙන්නගෙම කුඩාම පොදු ගුණාකාරය. එතකොට මේ දෙන්නම 24 කියන සංඛ්‍යාවෙන් මේ 8ත් බෙදෙනවා නේද? 24 කියන එක 8ෙනුත් බෙදෙනවා සහ 24 කියන එක 12ෙනුත් බෙදෙනවා. එතකොට කුඩා පොදු ගුණාකාරය මහ පොදු සාධකය අතර වෙනස ඔයගොල්ලෝ මට කලින් කතා කරලා ඇති. දැන් අමතක වෙලා ඇති. right කමක් නෑ. මහ පොදු සාධකයකදී මේ එකයි ලයින් එකයි ගන්න යා. මේ දෙකම ගන්න නැහැ. හැබැයි දෙන්නටම පොදු ඒවා ටික තමයි ගන්න. තේරුණානේ? මම 12 ගන්න හැදුවා. හරිද? දැන් ආපු ඒගොල්ලෝ පුතා මේ මම මේ වීඩියෝ එක ඔයගලන්ට දාන්නම්. එතකොට ඔයගලන්ට අදාළ තැන්වල නවත්තලා බලා ගන්න පුළුවන්. මම පන්තිය පටන් ගත්තී මේ ගන්න පොඩ්ඩක් කළා. හරි? ඊට 13 ගෙඩි ගන්න බලන්න. රූපය දැක්කෙන අර්ධ වෘත්තයකින් හා සමපාද ත්‍රිකෝණයකින් සමන්විත රූපයකේ එහි පරිමිතිය අහලා තියෙනවා. සමපාද ත්‍රිකෝණයක් කියපුවම ඔයගොල්ලෝ දන්නවා පාද ටික ඔක්කොම සමානයි. මෙතන අර්ධ වෘත්තයක් තියෙනවා. එහෙනම් මේකේ පරිමිතිය කියපුවාම මේකයි සහ මේ අර්ධ වෘත්තයයි. එහෙනම් මේ පාදය දීලා තියෙනවා 28යි කියලා. එහෙනම් මේ පාදය 28යි, මේක 28යි. 28න් භාගයක් තමයි අර එන්නේ. එහෙනම් 28 පාද දෙකයි පරිමිතිය හොයද්දී අංශක 360න් 180 වැඩි කිරීම 2.5 ආ. එතකොට එනවා මේ චාප කැලේ දෙක. 28 ඒවා දෙකක් ඇවිල්ලා 56යි කියලා එනවා. එකතු කිරීම
360 180 වැඩි කිරීම 2යි 5 වෙනකොට 7න් 22යි 6 වෙනකොට විස්කම්භය 28 දෙකෙන් බෙදලා දාන්න. 28 දෙකෙන් බෙදපුවම 14. ඒ කියන්නේ අරේ 14. 4ක් එකයි මෙතන 4ක් දෙකයි. නේ 180 1යි 180 2යි. දෙකට මේ දෙක කරනවා. එහෙනම් මෙතන එනවා 22 වරක් 2 44යි. හරිද කියන්නකෝ? 44යි 56 එකතු කරපුවම 90යි 100යි. සෙන්ටිමීටර. හරි. right. අපි හදන්න යන්නේ 14 වෙනි ගන්න. 14 වෙනි ගන්න බලන්න පුතා මෙහෙම තියෙනවා වෘත්තය. ඒකේ දීලා තියෙනවා AB අණු O කේන්ද්‍රීය වෘත්තයක විස්කම්භයක්. එනම් විස්කම්භය මගින් පර්යාපතනය කරන කෝණය අංශක 90ක් වෙනවා. ඒක අපි ඔළුවේ තියාගන්න ඕනේ. සහ ලකුණු කරන්න આવතින් ලකුණු කරන්න. AB කියලා විස්කම්භයක් තියෙන්නේ. හරි. මෙතන C කියලා ලක්ෂයක් තියෙනවා. මෙතන දීලා තියෙනවා x කියන තැන D කියලා තැනක් දීලා මේ කොනේ x කියලා තියෙනවා මේක 40. හරිද? මේක 40 කියලා තියෙනවා. මේක 40යි නම් මේකත් 40ක් වෙනවා. ඒ කියලා දන්නවද? එකම වෘත්තය අරය. නේ? ඒ ඇති නේද? නේද? උත්තර එන්නවට කරන්න දෙයක් නෑ. එහෙනම් මේ කෝණය වෙන්නලා මේක වෘත්ත චතුරස්‍රය. පාද 1යි 2යි 3යි 4යි. මේ වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ පරිපූර්ණකයි. එහෙනම් x ධන 40 සමාන 180යි. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ. නේ? වෘත්ත චතුරස්‍රයක සම්පූර්ණ සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා කියලා ලියන්න ඕන නම් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක නිසා. එහෙනම් x සමාන 180න් ධනාත්මක පැත්තට ගියාම ඍණ 40යි x සමාන 180න් 40ක් ගියාම 140යි කියලා එනවා. විස්කම්භයට අවශ්‍ය වෙන්නේ නැහැ. එමනේ. right. ඊළඟ බලන්න පැන දිගුව. පාලස්සෙන් ගන්න. හරි. පාලස්සෙන් ගන්න කියලා තියෙනවා 1.50,000 පරිමාණයට ඇඳ තිබෙන සිතියමක නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර 8.2ක් නම් නගර දෙක අතර දුර නේද? කිලෝමීටර වලින් සයි. බලන්නකො නගර දෙකක් තියෙනවා. ඒ නගර දෙක අතර දුර 8.2යි සෙන්ටිමීටර පරිමාණ රූපයකට ඇඳලා තියෙනවා. මේක දීලා තියෙනවා පරිමාණය ඇඳලා තියෙන 1.50,000 කියන පරිමාණයට ඇඳලා තියෙන්නේ. ඔයගලන්ට මම කියන්නේ මොනවාද සබ්ජෙක්ට් එකේ තව සිතියම් තියෙන්නේ? ඒකේ කතා කරනවා 1.50,000 කියන්නේ සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 50,000ක් නිරූපණය කරනවා. එහෙනම් සෙන්ටිමීටර එකකින් සෙන්ටිමීටර 50,000ක් නිරූපණය කරනවා තමයි මෙතන කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා සෙන්ටිමීටර මීටර කරන්න පුළුවන්. 50,000යි සෙන්ටිමීටර කියන එක අපිට මොකද කරන්න පුළුවන්? 50,000යි මෙතන බිඳුවක් ඇති. හරි 50,000 කියන එක එමනේ මීටරකට සෙන්ටිමීටර 100 නිසා 100ෙන් බෙදනවා. එතකොට ඒක මීටර වෙනවා. එහෙනම් සෙන්ටිමීටර එකකින් මේ බිඳුවට කපනවා 500යි මීටර නිරූපණය කරනවා. සෙන්ටිමීටර එකකින් මීටර කියන්නේ නිරූපණය කරනවද? හරිද? මේම සාමාන්‍ය ලියන්නේ නැහැ මම ලියන්නේ. සෙන්ටිමීටර එකකින් මීටර 500ක් නිරූපණය කරනවා. මීටර කිලෝමීටර කරන්න ඕගොල්ලෝ දන්නවා මේක 1000න් බෙදනවා. එහෙනම් කිලෝමීටර. එහෙනම් සෙන්ටිමීටර එකකින් පසරක එකයි පසරක. 1 සෙන්ටිමීටර වලින් කිලෝමීටර් භාගයක් නිරූපණය කරනවා. සෙන්ටිමීටර එකයි කියන්නේ කිලෝමීටර් කොච්චරද? භාගය. ඒක පැහැදිලිද කියන්නකෝ ආපු විදිය? නේ සෙන්ටිමීටර මීටර කරන්න 100ෙන් බෙදුවා. මීටර කිලෝමීටර කරන්න 1000ෙන් බෙදුවා. එහෙනම් සෙන්ටිමීටර එකකින් කිලෝමීටර් භාගයක් නිරූපණය කරනවා. එහෙනම් සෙන්ටිමීටර එකකින් කිලෝමීටර් භාගයක් නිරූපණය කරනවා නම් සෙන්ටිමීටර 8.2කින් නිරූපණය කරන දුර බලන්න නේද? එකක් කියන්නේ මෙච්චරයි නම් 8.2ක් බලන්න 8.2 භාගයෙන් වැඩි කරනවා.
භාගයෙන් අඩි කරපුවාම දෙවරක් 1යි දෙවරක් 4යි 4.1 කිලෝමීටර් කියන්නේ. එහෙනම් සෙන්ටිමීටර 8.2කින් කිලෝමීටර 4.1ක් නිරූපණය කරනවා. කියන පැහැදිලිද නැද්ද? හරිද? ඊළඟ එක බලන්න 16 වෙනි ගන්න. හරි. ඒකේ අවුලක් නැහැ නේ? තේරුණානේ? දාසෙවෙනි ගන්න දීලා තියෙනවා මේ වගේ වෘත්තයක්. හරිද? කේන්දරේ තියෙනවා O කියලා. කේන්දරේ ඉඳලා මෙතනට රේඛාවක් ඇදලා තියෙනවා. සහ මෙහෙම රේඛාවක් ඇදලා තියෙනවා. මෙතන ඉඳලා මෙහෙම එකක් ඇදලා මෙතන ඉඳලා මෙහෙම එකක් ඇදලා තියෙනවා. මේක නම් කරලා තියෙනවා ABCD කියලා. ABCD මෙතන O. ඔතේ මේ කොනේ දීලා තියෙනවා X කියලා. හරි? මේ කොනේ දීලා තියෙනවා 150යි කියලා. X කොනේ අපෙන් අහන්න. මොකද කරන්නේ සාංශන්ද? මොකද කරන්නේ කියන්නේ? කියන්නේ. හරි? මේක අපිට පුළුවන් මේ වගේ පොඩි නිර්මාණයක් කරගන්න. මේක කරගත්ත ගමන් ඔයගලන්ට අදහසක් එනවා මෙතන ඇවිල්ලා මේ චාප කෑල්ලෙන් කේන්ද්‍රය හැදිච්ච කෝණය 150යි. එහෙනම් පරිධි හැදිච්ච කෝණය එකෙන් භාගයයි මෙයා 75යි. මෙයා 75 නම් මේ වෘත්ත චතුරාශ්‍රයේ පාදයක් දික් කරපුවම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. එහෙනම් මෙයා 75යි. එහෙම නැත්නම් මේක වෘත්ත චතුරාශ්‍රයේ සම්මුඛ කෝණ පරිපූර්ණකයි 180න් 75ක් අඩු කරපුවම මේක එනවා 105යි. මේක සමරේඛාවක් මත පිහිටි බද්ධ කෝණ 180න් 105ක් අඩු කරපුවම 75යි කියලා එනවා. මොනවා කළත් 75යි. එහෙනම් x සමානයි 75යි කියලා. හරිද? ගණන් හදන්න. පුළුවන් තරම් ගණන් හදන්න. හරි. ඒක ටික පැහැදිලිනේ? මම අවුලක් තියනවා නම් කියන්න, නොතේරෙන තැනක් තියෙනවා නම් වේගය වැඩි නම් කියන්න. මොකද මම ඕගොල්ලෝ හදලා හිතලා තමයි මම මේක ඉක්මනට හදන්නේ. ඊළඟ එක බලන්න රොම්බසයක් සම්බන්ධයෙන් පහත දී ඇති එක් ප්‍රකාශනය නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද අදාළ කොටුව තුළ යොදන්න. පළවෙනි එකේ කියනවා රොම්බසයක වර්ගඵලය භාගය වැඩි කිරීම විකර්ණ දෙකේ ගුණිතය. හරිද වැරදිද? අර අඹ ගහට ගල් ගහන්නා වගේ නම් කියන්න බෑ. හරියට කියන්න ඕන. හරිද වැරදිද? කවුද මට ඒක පැහැදිලි කරන්න කියන්නකෝ බලන්න. ඒක අපි ඉගෙනගෙන නෑනේ. නේද? එහෙම බෑ ලෙඩුනේ. හරිද? බලන්න. රොම්බසේ ගත්තාම විකර්ණ දෙකේ ගුණිතය ගැන කතා කරද්දී පුතේ විකර්ණ දෙක ඕගොල්ලෝ දන්නවා මේ විකර්ණේ මේ විකර්ණේ ඍජු කෝණී ලෙස සමච්ඡේදනය වෙනවා. මෙතන අංශක 90ක් හැදෙන්න තමයි සමච්ඡේදනය වෙන්නේ. නේද? එහෙනම් මෙතන A B කියන විකර්ණය සහ C D කියන විකර්ණය ගත්තාම ඔහොම විකර්ණ දෙක ওই දෙක තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේක නම් කිව්වොත් A B C D කියලා AD කියන විකර්ණයයි BD කියන විකර්ණය ඍජු කෝණ ලෙස තමයි සමච්ඡේදනය. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට ගන්න පුළුවන්. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපි කොහොමද ගන්න කියන්නකෝ සහ. කොහොමද ගන්න? භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බක උස. මේක සමච්ඡේදනය වෙනවා. මම කිව්වා ලම්බක උස. ලම්බක උස කොච්චරද වෙන්නේ මේ ත්‍රිකෝණේ? මේ විකර්ණයෙන් භාගය. මේ භාගය ත්‍රිකෝණයක වර්ගඵලයෙන් අපි ගන්නෙ. මේව දන්නවනේ. භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බක උස. එතකොට භාගය ලිව්වා ආධාරකය AC එක ලිව්වා වැඩි කිරීම ලම්බක උස. ලම්බක උස කියන්නේ DO. DO කියන්නේ මේ BD වලින් භාගයක්. භාගයක් BD. ඒක තමයි මම මෙතනට ලිව්වේ. පැහැදිලිනේ? ඕකේ. එතකොට එනවා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. නේ? එහෙනම් භාගය වැඩි කරපුවම 4න් 1 වැඩි කිරීම
AC පාදය වැඩි කිරීම BD පාදය. මේ ඇවිල්ලා එක ත්‍රිකෝණයක වර්ගඵලය. එහෙනම් මේ රොම්බසේ වර්ගඵලය බලන්න ඒ වගේම කොටසක් තමයි මේ පැත්තේ තියෙන එක වැඩි කරනවා අපි දෙකේ. වැඩි කරපුවාම මෙයාට මෙයා කැපෙනවා. කැපිලා යනවා භාගය. භාගය වැඩි කිරීම AC වැඩි කිරීම BC. AC වැඩි කිරීම BC කියන්නේ විකර්ණ දෙකේ ගුණිතය. විකර්ණ දෙකේ ගුණිතය භාගයෙන් වැඩි කරපුවාම රොම්බසේ වර්ගඵලය නම් හරි ලැබෙනවා. එන එක හරි. හරිද නැද්ද කියන්නකෝ? තේරුණාද? කියන්නේ අවුල්ද වැඩේ? ඒක වැඩිද? right. ඊට පස්සේ කියනවා රොම්බසයක විකර්ණයේ දිගේ කැපීමෙන් අංග සම ත්‍රිකෝණ හතරක් ලැබේ. විකර්ණ දිගේ කැපීමෙන් අංග සම ත්‍රිකෝණ හතරක් ලැබේ. හරිනේ. මේ පාදය සමාන වෙනවා. එහෙනම් A තියෙනවා. සහ මේ පාදය කැඩෙනවා. මේක අපි හිතමු B කියලා කඩනොත් ඔක. මේ පාද දෙකට කඩනොත් C කියලා. මේ ත්‍රිකෝණයට ABC කියන පාද තුන තියෙනවා. මේ ත්‍රිකෝණයට ABC කියන මේ පාද තුන තියෙනවා. සහ මේ ත්‍රිකෝණයට ABC කියන පාද තුන තියෙනවා. මේ ත්‍රිකෝණයට ABC කියන පාද තුන තියෙනවා. එහෙනම් පාද තුන සමාන වෙද්දී ත්‍රිකෝණ ටික අංග සම වෙනවා. එහෙනම් ත්‍රිකෝණ හතරම අංග සම. එහෙනම් ඒකත් හරි. දෙවෙනි එකත් හරි. පළවෙනි එකත් හරි. දෙවෙනි එකත් හරි. තුන්වෙනි එක. තුන්වෙනි එක කියනවා රොම්බසයක සම්මුඛ පාද දෙක අතර දුර ඉදිරි පාද දෙක අතර දුරට සමාන වේ. රොම්බසයක සම්මුඛ පාද දෙකක් අතර දුර ඉදිරි පාද දෙක අතර දුරට සමාන වේ. ඒ වෙනවද? බලමු කියලා. මේක හරිනේ මම මෙතන කියපුවා ටික. රොම්බසය කියන්නේ මේ සමචතුරාශ්‍රය ඇලවුනහම එන රූපය. එහෙනම් මේක මෙහෙම තියෙනවා. මේකට පයින් එකක් ගහපුවාම මේ විදිහට එනවා. මේ දෙන්න අතර ලම්බක දුර. ඒ කියන්නේ රොම්බසයක සම්මුඛ පාද දෙකක් අතර දුර. පාද දෙකක් අතර දුර කියන්නේ පුතේ ලම්බක දුර. හරිද? ඉතිරි සම්මුඛ පාද දෙක අතර දුරට සමානයි. එහෙනම් මේකට මේකට ලම්බකයක් අදපුවාම ඔයගලන්ට පේනවනේ. මේ දුරට වැඩි මේ දුර මොකද වෙන්නේ? දැන් මේක තව පල්ලහැට දාන්න පුළුවන්. මේක මෙහෙම දාන්න අඳින්නත් පුළුවන්. එහෙම තලද්දි මේක මෙයා වෙනවා. එතකොට මෙතන නේද? මෙතන ලම්බකේ මෙහෙන් එළියෙන් සමානලාට එන්න එක වැඩි. මේක අඩු වෙන්න මේක වැඩි. හරි. ඒකෙන්ද මේ එහෙනම් මේ කතාව ගන්න. එහෙනම් පළවෙනි එකයි දෙවෙනි එකයි හරි. අන්තිම කතාව ගන්න. හරිද කියන්නකෝ? right. ඊළඟ බලන්න 18 වෙනි ගන්න. හරිද? මේ 18 වෙනි ගන්නේ තියෙනවා 0.25 25යි 75. right. ඊළඟ තියෙනවා 75 100 කියලා තියෙනවා. මේකේ පුරවන්න තමයි තියෙන්නේ. ඔයගලන්ට දීලා තියෙනවා ජාල රේඛයක්. ඔයගලගේ ටියුට් එක බලන්න. මම ඔයගලන්ගේ ටියුට් එක මම ඔයගලන්ට ගොඩක් කරාට වීඩියෝ එක පුතා ෂෙයා කරද්දී මම ඔයගලන්ට ලින්ක් එකක් නෙමෙයි ෂෙයා කරන්නේ. ඒ වීඩියෝ එකේම පොඩි මේව එකක් තමයි අරගෙන මම ඔයගලන්ට ෂෙයා කරන්නේ. ඔයගොල්ලෝ ඒක නිකන් ටච් කරපුවාම කෙලිම වීඩියෝ එක රන් වෙනවා. නමුත් ඔයගලන්ට මම සමහරලාට කියලා තියෙනවා ඒකේ තියෙනවා ටියුට් එක කියලා. මම ඔයගලන්ට ටියුට් එක ඒ කියන්නේ PDF එකක් මම ඔයගලන්ට ඒකේ සමහර අවස්ථාවලදී දාලා තියෙනවා. PDF එක පහලින් බලන්න කියලා දාලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මේ ලින්ක් එකටම යන්න, YouTube එකටම යන්න. YouTube එකට ගිහලා ඒකේ අර පැත්තේ තියෙනවා වීඩියෝ එක යට පොඩි පැත්තේ තියෙනවා පොඩි ඊතල කැලලක් වගේ එකක්. ඒක ක්ලික් කරපුවාම description එකේ තියෙනවා මම දාලා තියෙන papers ටික. ඒක ඔයගොල්ලෝ එතනින් බලන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ කොහේ ක්ලික් කරුවත් හම්බෙන්නේ නැහැ. වීඩියෝ එකටම යන්න ඕනේ YouTube එකේ. හරි? right. සමහරවිට ඔයගොල්ලෝ බයි නැති මේක කියලා තියෙනවා මේක මෙහෙමයි එහෙම නැහැ කියලා නේ. right. එහෙනම් මේක මේ විදිහට කැඩෙනවා 25යි 50යි 75යි 100යි 25යි 50යි 75යි 100යි මෙතන 5 කියලා තියෙනවා මෙතන 10 කියලා තියෙනවා මෙතන 15 කියලා තියෙනවා. එහෙම නේද තියෙන්නේ? හරි. ඒකේ මේ පහට පොඩි එක කෑල්ලක් උඩින් ඒ කියන්නේ කීය ගාවින්ද කියන්නකෝ 6 ගාවින් මේක එහෙම එකක් ඇදලා තියෙනවා.
එමනේ ඊට පස්සේ අනිත් එකේ තියෙනවා 10 කෙලින්ද 11 කෙලින්ද 11 කෙලින්. 10ට එක කොටුවක් උඩින් ඒ කියන්නේ 11යි. 11 කෙලින් මෙතන එකක් ඇඳලා තියෙනවා. ඒක 75 වෙනකම්ම තියෙනවා. එහෙම නේද? ඔව්. එතකොට මෙතන 6යි, මෙතන 11යි, මෙතන 11යි. එහෙනම් 25 ඉඳලා 75ට මේක 6යි කියලා දීලා තියෙනවා. එහෙනම් 25 ඉඳලා 75ට නේද? 25 ඉඳලා 75ට කීයක් තියෙනවද? 11 22ක්. නේ? ඊළඟ බලන්නකෝ. 75 ඉඳලා 100ට තියෙනවා කීයද? 8ක් විතර නේ තියෙන්නේ. පොඩ්ඩක් බලන්න. 7 8. මට පේන විදිහට මම මේකට යනවා. එහෙනම් මේක 8ක් තියෙනවා. එහෙනම් සංඛ්‍යා ව්‍යාප්තියේ වගේ සිස්ටම් පුරවන්න කියලා තියෙනවා. ඔය කියනවා ඔන්න මෙතන උත්තරයක් දාන්න තියෙනවා නම් ඓක්‍ය දාන්න. එතන කීයක් දෙන්නේ කියන එක. නේ? 22 30යි 36යි. එහෙම නේ තියෙන්නේ. එතන හිස්තනක් මොකුත් නැහැ මට දැක්කේ විදියට. ජල රේඛයක් දීලා තියෙනවා. නේ? ඔක තමයි උත්තරේ. 19 වෙනි එක බලන්න පුතා. දහනමයකේ දීලා තියෙනවා ඝන අර්ධගෝලයක අරය 7යි. ඝන අර්ධගෝලයක්. මේ වගේ ගෝලයක් තියෙනවා. මේ ගෝලය දෙකට කපලා මේ වගේ අර්ධයක් ගන්න. මේ අර්ධගෝලයේ අරය දීලා තියෙනවා 7යි කියලා. නේ? ඒක කියනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය සෙන්. ඒත් අපි දන්නවා ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය 4යි πr වර්ගය. අර්ධ ගෝලයක් නම් ඒක දෙකෙන් බෙදන්න. එතකොට එනවා අර්ධ ගෝලයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මේ වක්‍ර වෙලා තියෙන පෘෂ්ඨයේ වර්ගඵලය. සහ උඩින් ඇවිල්ලා මේක ඇවිල්ලා තල පෘෂ්ඨයක්. වෘත්තාකාර තල පෘෂ්ඨයක්. එහෙනම් අරය r වෙච්ච වෘත්තාකාර තල පෘෂ්ඨයක වර්ගඵලය πr වර්ගය. එහෙනම් මේ වක්‍ර පෘෂ්ඨයේ 2යි πr වර්ගය. එයාට මේ πr වර්ගයක් එකතු වෙන්න ඕනි. නේ? sorry πr වර්ගයක් එකතු වෙනවා. නේ? ගෝලයක 4යි πr වර්ගය ඒක දෙකෙන් බෙදුනම 2යි πr වර්ගයක් එනවා. එකට මෙයා එකතු වුනම මේ සජාතීය පද phi r වර්ග phi r වර්ග. මෙයාගේ සංගුණික 1යි මෙයාගේ සංගුණික 2යි 3යි phi r වර්ගයක් එනවා. එහෙනම් ඝන අර්ධ ගෝලයක පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ 3යි phi r වර්ගය. මේකේ අරය දීලා තියෙනවා පුතා 7යි කියලා. එහෙනම් 3 වැඩි කිරීම 5 වෙනුවට 7 7න් 22 r වෙනුවට 7 වැඩි කිරීම 7. මේ 4ට මේ 7 කැපෙනවා. එහෙනම් එනවා 3 අරක් 22 66යි 66 7න් වැඩි කරපුවම 4කට 42න් 2 දාන 4ක් විතර 4කට 42යි 42යි 4යි 46යි. හරි නේද කියන්නේ? ඒකකේ දාන්න වර්ග සෙන්ටිමීටර 462. හරිනේ? අවුල්ද? ඊළඟට බලන්න A හා B න්‍යාස දෙකක් තියෙනවා. A න්‍යාසය දීලා තියෙනවා 2යි 3යි 0.1යි කියලා. සහ B කියන න්‍යාසය දීලා තියෙනවා 1යි 2යි කියලා. එතකොට මේ න්‍යාසය අපිට දක්වනවා පේලි 2යි තීරු 2යි. එහෙනම් 2 2 න්‍යාසය. මේකේ පේලි 2යි තීරු 1යි. මේ න්‍යාසයේ තියෙන තීරු ගන්න මේ තියෙන න්‍යාසයේ තියෙන පේලි ගන්නට සමාන වෙනවා. එහෙනම් මේ න්‍යාස දෙක ගුණ කරපුවාම අපිට ලැබෙනවා 2 1 න්‍යාසය. 2 1 න්‍යාස කියන්නේ පේලි 2යි තීරු 1ක න්‍යාසයක්. ඒ කියන්නේ මේ වගේ න්‍යාසයක් හම්බ වෙනවා. මේම අලගෙඩි දෙකක් වෙන න්‍යාසයක්. එහෙනම් බලන්නකෝ මේ න්‍යාස දෙක ගුණ කරද්දී මේ න්‍යාසයේ 2යි 3යි ලියලා එයාව අපි 1ෙන් වැඩි කරනවා. 0යි ඍණ 1යි ලියලා එයාව අපි 2ෙන් වැඩි කරනවා. වැඩි කරලා මොකද කරන්නේ? එකතු කර. දෙවරක් එක 2යි, තුන්වරක් එක 3යි, දෙවරක් බිඳුව බිඳුවයි, දෙවරක් ඍණ 1 ඍණ 2යි. මෙතන ධනයි ඍණයි ඍණ දෙකක් හැදෙන්නේ. දෙකට බිඳුවක් අඩු කරපුවා එකතු කරපුවාම 2යි. දෙකෙන් මෙතන ධනයි ඍණයි ඍණ දෙකෙන්
sorry 3න් 2ක් ගියාම 1යි. එහෙනම් ඔය මම කියපු න්‍යාසය අපිට ලැබිලා තියෙනවා නේද? පේලි 2යි තීරු 1ක න්‍යාසය. හරි. හරිද? ඊළඟ බලන්න රූපයක් තියලා තියෙනවා මෙන්න මේ වගේ. හරි. මේ විදිහට රේඛාවක් තියෙනවා CDE කියලා. මෙතන මෙහෙම එකක් තියෙනවා. හරිද? මේක කියනවා මොනවද උඩම කැලල කියන්න පොඩ්ඩක් චූට්ටක් මට පේන්නේ නැහැ මගේ මැෂින් එකේ. උඩම තියෙන්නේ මොකද්ද? ගන්න උඩම පොඩ්ඩක් කියන්න. හරි. හරි. AR මෙතන A තියෙන්නේ නේ. AR උයි CR ස්පර්ශක දෙකක් කියලා කියනවා. එහෙනම් එතන තමයි ගන්න හැදෙන්න තැන. තේරුණානේ? එතකොට එතන තමයි අපිට යමක් අපිට දැනගන්න තියෙන්නේ ස්පර්ශක දෙකක්. හරි. මෙතන තියලා තියෙනවා මේ කෝණේ අංශක 30යි මේ කෝණේ අංශක 40යි කියලා තියෙනවා. සහ මේ කෝණේ x කියලා තියෙනවා. එහෙමනේ. එතකොට මොකක්ද අපිට කරන්න පුළුවන්? මේකේ පුතේ ස්පර්ශකයයි ස්පර්ශක ලක්ෂිත ජය ඇඳලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න මම ඔයගලන්ට කියනවා. මේක ස්පර්ශකයක් ආව ගමන් ඔයගලන්ගේ ඔළුවට එන්න ඕනේ අනිත් දේ මේක ජයක් තියනවාද කියලා. ඔයගලන්ට පේනවා මේක ජයක් වෙලා. ස්පර්ශකයයි ජය අතර කෝණය ජය මගින් පරිධිය හැදෙන මෙන්න මේ කෝණයට සමාන වෙනවා. වෙනවද නැද්ද කියන්නේ? මේක 40යි නම් මේකත් 40ක්. නේ අපි ඉගෙනගෙන තියෙනවා ස්පර්ශකයක් ඇඳලා ස්පර්ශක ලක්ෂිත ජයක් ඇඳපුවාම ඒ ජය මගින් පරිධිය ආපාතනය කරන කෝණයට නේ ස්පර්ශකය ජය අතර මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට සමානයි. ඒක තමයි මෙතන මම ගන්නේ. ඒ වගේම මෙතන ස්පර්ශකයක් තියෙනවා ස්පර්ශක ලක්ෂිත ජය ඇඳලා තියෙනවා. ඒකින්ද ඒක ඔළුවේ තියාගන්න. මම කියපු මේ කතාව. ඒ ජය මගින් පරිධිය මෙතන හැදෙන කෝණය මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා. එහෙනම් මේ කෝණය 30යි. එහෙනම් එවනේ එහෙනම් මේ කෝණය 30යි 40යි අංශක 70යි මුළු එකම 180යි 180න් 70 අඩු කරපුවම 110යි කියලා. මම හිතන්නේ ඒක තමයි ලේසිම දේ. right? තව ක්‍රම නැතුව නෙමෙයි. එහෙනම් අපිට බොහොම ලේසියෙන් ඕක හදන්න පුළුවනි නේද? එහෙනම් x එකතු කිරීම 30 එකතු කිරීම 40 සමාන 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. එහෙනම් x සමාන 180යි 40යි 30 එකතු කරපුවම 70යි ධන 70 පැත්තට ගියාම ඍණ 70යි. එහෙනම් x සමාන 170 180න් 70ක් ගියාම 110යි. හරිද? හරිදනේ? ඊළඟ බලන්න 22 කියන ගන්න. හරිද? මේ ගණන් පුතා ඔයගලන්ට ඒකයි මම කිව්වේ පුළුවන් තරම් හදන්න කියලා. කොහොම ගණන් හදද්දී අපිට යමක් කරා ගන්න පුළුවන් වෙනවා. දැකලා තියෙන්න ඕනේ ගණන්. හරි. 22 කියන ගන්න බලන්න පෙට්ටියක් තුල රතු පාට පෑන් 4ක් සහ නිල් පාට පෑන් 7ක් තියෙනවා. රතු ඒවා 4යි නිල් පාට ඒවා 7ක් තියෙනවා.
ඊට පස්සේ කියනවා ඒවායින් 3ක් දේශීය නිෂ්පාදන වන අතර ඉතුරු ඒවා විදේශී. එහෙනම් ඔක්කොම තියෙනවා 4යි 3යි මේ 4යි 7යි එකතු කරාම 11යි. 11න් 3ක් දේශීය. දේශීයව 3ක් තියෙනවා. එහෙනම් විදේශීයව කීයක් තියෙනවද? නා කීයක් තියෙනවද? 8ක් තියෙනවා. දේශීයව 3යි විදේශීයව 8යි. ඒ දෙකේ එකතුව 11යි. දැන් අපෙන් අහන්නේ මොනවාද? පෙට්ටියේ නහඹ ලෙස පෑනක් ඉවතර ගැනීමේදී එය විදේශීය පෑනක් වීමේ සම්භාවිතාව කොච්චරද? විදේශීය පෑනක් වීමේ සම්භාවිතාව කොච්චරයි? 11කට කීයක් තියෙනවද? විදේශීය 8යි. 11කට 8යි. නේ? එම නේද? වැරදිද? කතා කරා. එහෙම තමයි. නේ දැන් ඔයගොල්ලෝ මේක කොටු දැල කැඳගෙන යකා නටන්න ගියොත් හදන්න පුළුවන්. හදන්න බැරුවනේ. නේ මේ විදියට අඳිනවා නේද? රතු පාට ඒවා කීයක් තියෙනවද? රතු පාට ඒවා 4යි. R1, R2, R3, R4 කියලා ගන්න. නිල් පාට ඒවා කීයක් තියෙනවද? 7ක් තියෙනවා. නේ B1, 2, B3, B4, B5, B6, B7 කියලා ගන්න පුළුවන්. නේ මේක ඇවිල්ලා ඔය විදිහට ගන්න. මෙතන දේශීය විදේශීයව ගන්න දාගන්න පුළුවන් මේ අතු වලට. නේද? දේශීය ඒවා 1, දේශීය ඒවා 2, දේශීය ඒවා 3 නේද? විදේශීය ඒවා 1, විදේශ 2, විදේශ 8 වෙනකන් දාන්න. ඔම 8ක් වෙනකන් දාන්න. තේරුණාද? එතකොට ඕකේ බලන්න පුළුවන් රතු පාට විදේශීය ඒවා ඔම විකාර කරන්න පුළුවන්. කරන්න බැරුව නෙමෙයි. තේරුණාද? ඒක නිසා තමුන් කල්පනා කරන්න ඕනේ මොකක්ද අපිට ලේසියෙන්ම කරා ගන්න පුළුවන්. එතන අපිට මෙච්චර ලොකු කරදරයකපත් කරන්නේ නැහැ ෆස්ට් පේපර් එක. නේද? ඒකින්ද ඕන් නැතිව නම් ලකුණු කරන්න යන්න එපා. පළමු ගැනීම දෙවන ගැනීම කියලා අදාළ දේ කරන්න. හරි? ගන්න උදට කියනවා. 23 වෙනි ගන්න බලන්න පුතා. ඒක දීලා තියෙනවා A' ඡේදන B. A' කියන්නේ Aට අයිති නැති Bට පොදු ටික. මම බොහොම ලේසියෙන් කතා කරනවා. මෙතන n කියන්නේ අවයව ගණන. එතකොට ඕගොල්ලෝ මේකේ අවයව ටික ලියලා හරියන්නේත් නැහැ. වෙන වෙන භූත ලියලා හරියන්නේ නැහැ. මොකද මෙයා A මෙයා B A' Aට අයිති නැති Bට පොදු ටික. එහෙනම් Aට අයිති නැති Bට පොදු ටික කියන්නේ මේ ටික. එහෙනම් මේකේ තියෙන අවයව ගන්න ලියන්න. මේක ඇතුළේ තියෙන අවයව මොකක්ද තියෙන්නේ? 6 විතරයි. එතකොට මෙතනට 6 ලියනවා අපි උත්තරේ. උත්තරේ හරියද? නෑ උත්තරේ වැරදි. බලන්න මෙතන n වලින් කියන්නේ අවයව ගන්න. එහෙනම් මෙතනට ලියන්න ඕනි 1යි. තේරෙනවද? අපි හරි කෙරුමු කියලා ටග් ගාලා ලියන 6යි කියලා. මම දන්නවා. දාපු ගමන් යකාමලා වැඩ ඉවරයි. right. ඊළඟට බලන්න 24 වෙනි. 24 වෙනි ගන්න දීලා තියෙනවා වෘත්තයක්. හරිද? ඒක ලියවෙන්නේ නැති ගන්න. වෘත්තයක් දීලා තියෙනවා. ඒකේ ABC කියලා දීලා තියෙනවා. A BC මේක D දක්වා දික් කරලා තියෙනවා. සහ මෙතන කේන්ද්‍රය දීලා තියෙනවා O කියලා. එමේ රූපේ දක්වන වෘත්තයේ කේන්ද්‍රය O වේ BOC කෝණයේ අංශක 140. BOC කෝණය අංශක 140. හරිද? මේක අංශක 140යි. ඊට පස්සේ දීලා තියෙනවා ABO කෝණයේ අංශක 30යි. ABO කෝණයේ අංශක 30යි. මෙන්න මේ කෝණයේ අංශක 30යි. නම් x වල ගියාම නෑ x කියන්නේ මේක. මොකද කරන්නේ? පාද දෙක සමානයි නියමයි. මේ පාදයයි මේ පාදයයි සමානයි. 100 කීයද වෙන්නේ කියන්නකෝ? 80 140ක් ගියාම 180 140ක් ගියාම 40 42 බෙදුනම මේක 20යි මෙතන අංශක 20යි කියලා. එහෙනම් සරල රේඛාවක් මත පිටි බද්ධ කෝණ ACD දාන්නේ මේක ඇල්ල නැන්නේ
මේකේ මෙතන මේ කෝණය 140යි මේ කෝණය 20යි මේ කෝණය 20යි ඒක හරිනේ. right. ඊට දැන් අපි මෙතනට එන්න ඕනේ. ඒ කෝණයට කොහොමද අපි එන්නේ? මොකද කරන්නේ? මේක 140 ඉඳන් මේ කෝණය අපිට හොයාගන්න පුළුවන්. නේද? මම හිතුවේ ඉස්සලාම x කියන එක මෙතන ඉඳලාම තියෙනවා කියලා. එහෙම කතාවක් නෙමෙයි තියෙන්නේ. right. එහෙනම් මේ සමානට මේක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. බලන්නකෝ. එහෙනම් මේ කෝණය 140 නිසා මේක ඇවිල්ලා කේන්ද්‍ර ආපාතිත කෝණය, මේක පරිධි ආපාතිත කෝණය. එහෙනම් පරිධි ආපාතන කරන කෝණය කේන්ද්‍ර ආපාතන කරන කෝණයෙන් භාගයක් වෙනවා. එමනේ? නේද? ඔව්. එහෙනම් මේක කීයක් දෙන්නේ පුතේ? මේක 70ක් වෙනවා. 70. එතකොට මේක හොයලා තියෙන. එහෙනම් 20 උමනා වෙනවා නේ. මෙන්න මේ ත්‍රිකෝණේ පාදයක් දික් කරපුවම හිතන මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. මෙයාගේ එකතුවට සමාන වෙනවා. එමනේ? එහෙනම් මේ කෝණය 70යි මේ කෝණය 50යි 70 ධන 50 මේ කෝණය එනවා. 70 ධන නේ 30යි 20යි. ඒ කියන්නේ මෙතන මේ කෝණය 50යි. එහෙනම් 70යි 50 එකතු කරාම 120යි. එහෙනම් x වලට එනවා 120යි කියලා. යන්න තේරුණානේ? මෙතන 140 මේ අරයන් දෙක සමාන නිසා එකම වෘත්තයේ අරයන් නිසා 180 140ක් ගියාම 40යි. එතකොට මේ දෙන්නව කැඩෙනවා 20යි 20යි කියලා. මේක ඇවිල්ලා කේන්ද්‍ර ආපාත කෝණය එනම් පරිධි හැදෙන කෝණය මේ 140න් භාගයයි 70යි. එතකොට මෙන්න මේ ත්‍රිකෝණයක පාදයක් දික් කරපුවම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙනවා. මෙයා 70යි මෙයා 50යි. එහෙනම් 70යි 50යි එකතුව මෙයා 120ට සමාන වෙනවා. හරිනේ? right. හරිද? right. ඊළඟ බලන්න අන්තිම එක මම ඔයාලට කියන්නම් tan θ දීලා තියෙනවා 3යි කියලා. tan θ කියන්නේ කොහොමද? සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. සම්මුඛ පාදයේ 3යි θ කියන කෝණයට සාපේක්ෂව බද්ධ පාදයේ 1යි. ඒක තමයි නේ බොහොම ලේසියෙන් යනවා. මේක ABC කියලා දීලා තියෙනවා. ABC කියන ත්‍රිකෝණේ θ කියන්නේ මෙතන කෝණය දීලා තියෙනවා. එහෙනම් tan θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ 3යි බද්ධ පාදයේ එතකොට මෙයාගේ යට මොකුත් නැති නිසා ඔයගොල්ලෝ දන්නවා එක තියෙන්නේ. එහෙනම් මේකට පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. විචකෝණ ත්‍රිකෝණයකට නේ දාන්න අපි කතා කරන්නේ. එහෙනම් 3 වර්ගය 9යි 1 වර්ගය 1යි. 9 1යි 10යි. එහෙනම් මෙයාගේ වර්ගමූලය බලන්න 10 වර්ගමූලය දාන්න. ඒක හරිනේ. පයිතගොරස් සම්බන්ධය දැම්මොත් මේක x කියලා ගත්තොත් x වර්ගය සමානයි. කර්ණීය වර්ගය බද්ධ පාදවල වර්ගවල එකතුවට සමාන වෙනවා. 3 වර්ගය 9යි 1 වර්ගය 1යි x වර්ගය සමානයි 10යි x බලන්න 10 කියන එකේ වර්ගමූලය ගන්න. ඒ අනුව මේ වාදය මූල 10යි. දැන් අපිට ලියන්න පුළුවන් sin නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ 3යි කර්ණය මූල 10යි. එහෙනම් 3යි මූල 10යි. sorry 3ට මූල 10. කර්ණි කියන්නේ පුතා ඔයගලන්ගේ මේ මූල අකිල කර්ණි කියලා පළවෙනි පාඩම තියෙනවා 11 වසර. තේරෙනවද? කර්ණි වලට කියන මේ වගේ වර්ගමූල පාවිච්චි කරලා අපි ලියන එකට කර්ණි කියලා තියෙනවා ඔයගලන්ගේ පළවෙනි පාඩමක්. මම ඒකේ ඕනනම් ඔයගලන්ට අවශ්‍ය නම් මම ඔයගලන්ට ඒකේ හොඳ ටියුට් එකක් දෙන්නම්. හරිද කියන්නකෝ?